හරි. එහෙනම් අද අපි තියරි ක්ලාස් එක හවස තියෙනවා. මම වෙලාව කියන්න. දැනට 8 ඉඳන් 10 වෙනකම් පොඩ්ඩක් තියාගෙන තියන්නකෝ ටයිම් එක. මම හරියටම කන්ෆර්ම් කරලා වෙලාව කියන්න. ඊළඟට අපි හැමුණොත් මම ඔයගලන්ට හෝම්වර්ක් එකකට දීපු ප්‍රශ්නයක් තියෙනවා. ඒක සාකච්ඡා කරන්න ඕන. මොකද්ද හෝම්වර්ක් එක? මෙන්න මේ ඩේටාබේස් හෝම්වර්ක් එක. ඔයගලන්ට මම මුලින්ම දීපු හෝම්වර්ක් වලින් එකක්. ඔයාලට මම මුලින්ම දීපු හෝම්වර්ක් වලින් එකක් මේ database question 1 කියන එක. අන්න ඒක අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. මොකද මේ සමහර ළමයි එවපු නැති ළමයින් උත් ඇති. සමහර ළමයින්ගේ එවපු උත්තරවල ගැටලුවක් තියෙනවා. ඉතින් ගැටලු සාකච්ඡා තැන් ටිකක් තියෙනවා. ඒ කියන්නේ හරියට තියරි එක පැහැදිලි වෙලා නැහැ කියන එක තමයි මට තේරෙන්නේ. ඉතින් අපි ඒ ටික කවර් කරමු අද. හරි. දැන් මෙන්න මේ විදිහට ER සටහන තියෙනකොට දැන් මෙන්න මේ ආකාරයට ER සටහන තියෙනවා. දැන් මෙතන මුඛ්‍යතා සංගුණක ඒ ඔක්කොම දාලා තියෙන්නේ. දැන් මතක තියාගන්න ඕගලන්ට අලුතෙන්ම එන ප්‍රශ්නවලදී අලුතෙන්ම එන පේපර් එකේදී අලුත් ෆෝමැට් එක තමයි මේ විදිහට එවන්නේ. ඕගලන්ට සම්බන්ධක පටිපාටි දැන් මේක 2019 2020 මේ ආකාරයට තමයි ඔය ER සටහන් ප්‍රශ්නේ ආවේ. ඒ තමයි සම්බන්ධක පටිපාටියක් දීලා හැබැයි සම්පූර්ණ සම්බන්ධක පටිපාටිය නෙමෙයි මේ දීලා තියෙන්නේ. අන්න ඒකේ සම්බන්ධක පටිපාටි වල අඩුපාඩු කොටස් ටික මෙන්න මේ පොයින්ට්ස් වල තියෙනවා අන්තර්ගතයි. ඔයගොල්ලෝ ඒ ඔක්කොම කියවන්න ඕන පැහැදිලි. ඉතින් මේ වගේ ප්‍රශ්නකට උත්තර ලියන විදිහත් මම කියලා දෙන්නම්. ඉතින් මේවල ඔක්කොම ටික තියෙනවා මේ නමුත් අඩුපාඩු සහිත තැන් මේ සම්බන්ධක පටිපාටි සම්බන්ධ මේ සම්පූර්ණ නැහැ. ඒකේ අඩුපාඩු සහිත තැන් මෙතන තියෙනවා. දැන් අපි මුලින්ම පොඩ්ඩක් ඕකේ අනික් පැත්ත කරලා ඉන්න බලමු. මොකද ER මේ සම්බන්ධක පටිපාටි වලින් ER සටහනක් අඳින්න පුළුවන්. නමුත් හරි ක්‍රමේ තමයි ER සටහනේ සම්බන්ධක පටිපාටි ගන්න එක. ER සටහනේ සම්බන්ධක පටිපාටි ගන්න පුළුවන් කියන්නේ ඕක අනික් පැත්තත් අවුලක් නැහැ. නමුත් මේකට යන්න අමාරුයි. මෙන්න මේ හරියට ER සටහනක් තේරුම් අරගෙන ඒකේ සම්බන්ධක පටිපාටි ගන්න අමාරුයි. එහෙනම් අපි බලමු. ඒකේ කො අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න අමාරු නම් එතන ලොකු ගැටලු සාගත තැන් ටිකක් තියෙනවා. ඉතින් අපි එහෙනම් බලමු දැන් මෙතන භූතාර්ථ කීපයක් තියෙනවා. භූතාර්ථ මේ entity ඔව් තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. right ඒක ඔය ටියුට් එකේ කේස් එක මට අද හවස් වෙනකොට ඒකට උත්තරයක් මට හරියටම දෙන්න පුළුවන්. හවස ක්ලාස් එක තියෙනවනේ. මම එතනදී හරියට මම උත්තරයක් දෙන්නම් කොහොමද කියලා ඒක. right එහෙමනම් අපි බලමු. දැන් මෙතනදී කම්පනි කියලා භූතාර්ථයක් තියෙනවා. ඊළඟට ස්ටාෆ් කියලා භූතාර්ථයක් තියෙනවා. ඊළඟට ඩිපෙන්ඩන්ට් කියලා භූතාර්ථයක් තියෙනවා. එතකොට මෙතනදී මෙන්න මේ කම්පනි එකේදී තියෙනවා ඒකේ ප්‍රාථමික අතුරු සටහන් කරලා තියෙන්නේ. කම්පනි රෙග් නම්බර්, නේම්, ඇඩ්‍රස්. මෙතන සම්බන්ධකයේ භූතාර මේ ගුණාංග දාලා තියෙනවා. එයත් ගැටලුවක් නැහැ. ඊළඟට ස්ටාෆ් එකේ ස්ටාෆ් ID, date of birth, name, phone. ෆෝන් එක ඩබල් ලයින් තියෙන්නේ. මේ ෆෝන් එකේ ඉලිප්සේ ඩබල් ලයින් දාලා තියෙන්නේ. දැන් ඒක ඩබල් ලයින් දාන්න හේතුවක් තියෙනවා. මොකද්ද ඔය හේතුව කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේදී අහන්නේ. ඊළඟට මෙන්න මේ භූතාර්ථය entity එකෙත් ඩබල් ලයින් දාලා තියෙනවා. මේ විදිහට දෙපාරක් ඇවිල්ලා තියෙනවා මේකේ. මෙතන සම්බන්ධකේත් එහෙමයි.
දැන් ඕවට ප්‍රධාන හේතු තියෙනවා. අපි ඒක බලමු කොහොමද එකිනෙක ওই ටික අදාන්නේ කියලා බලමු. එහෙනම් අපි ප්‍රශ්නය බලමු. ප්‍රශ්නේ පළවෙනි කොටස. අනෙකුත් උපලක්ෂණ සමග සැසඳීමේදී ෆෝන් උපලක්ෂණය වෙනස් සංකේතයකින් දක්වා ඇත්තේ ඇයි කෙටියෙන් පැහැදිලි කරන්න. මේක කෙටියෙන් පැහැදිලි කරන්න කිව්වම දැන් මේ ෆෝන් කියන එක වෙනත් සංකේතයකින් දාලා තියන්නේ ඇයි ඩබල් ලයින් කියන්නේ ඒක අපි කියනවා මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් එකක් කියලා. එහෙම නැත්නම් අගයන් රාශියක් සහිත ගුණාංගයක් කියලායි ඔය කියන්නේ. එතකොට මේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ අපි මේ ප්‍රශ්නය ගැන කතා කරන්නේ. ඒකට ප්‍රශ්නය මම සම්පූර්ණයෙන්ම දුන්නොත් right. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙතරදී අනෙකුත් උපලක්ෂණ සමග සැසඳීමේදී ෆෝන් උපලක්ෂණය වෙනස් සංකේතයකින් දක්වා ඇත්තේ ඇයිදයි කෙටියෙන් පැහැදිලි කරන්න කියලා තියෙනවා. ඕකේ එකම හේතුව තමයි ඔක බොහොම කෙටියෙන් පැහැදිලි කරන්න ඇති ගොඩාක් ලොකුවට අවශ්‍ය නැහැ. පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර බොහොම කෙටියෙන් පැහැදිලි කරන්න තියෙන්නේ මෙච්චරයි. එය අගයන් රාශියක් සහිත ගුණාංගයක් බැවින්. එම නැත්තම් ඕක තව පොඩ්ඩක් විස්තර කරොත් මෙතනදී කවුද ඉන්නේ කියලා බැලුවොත් මේ දිනේ ස්ටාෆ් නේ. එක අගයන් රාශිය සහිත ගුණාංගයක් බැවින්. එතකොට උදාහරණයකට ගන්න පුළුවන් එක සේවකයෙකුට දුරකථන අංක රාශියක් ඇති බව සටහන් කිරීමට තමයි ඔක පාවිච්චි කරන්නේ. ඔන්න ඔය විදිහට අපිට ඔක ගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය බැලුවොත් කම්පැනි සමග සැසඳීමේදී ඩිපෙන්ඩන්ට් භූතාර්ථය වෙනස් සංකේතයකින් දක්වා ඇත්තේ ඇයිදයි කෙටියෙන් පැහැදිලි කරන්න. එතකොට කම්පැනි සමග සැසඳීමේදී කම්පැනි එකත් එක්ක සංසන්දනය කරලා බලනකොට ඩිපෙන්ඩන්ට් එක වෙනස් සංකේතයකින් දක්වා ඇත්තේ ඇයි? මෙතනදී ඩිපෙන්ඩන්ට්ව කොටු දෙකකින් දාලා තියෙන්නේ. එකම එක හේතුවක් තියෙනවා. ඔයගොල්ලෝ බලන්න එයාගේ ප්‍රාථමික අතුරත් මෙන්න මේ කඩඉරි වලින් නේද පුතේ සටහන් කරලා තියෙන්නේ. එයාගේ ප්‍රාථමික අතුරත් කඩඉරි වලින් සටහන් කරලා තියෙන්නේ. ප්‍රාථමික අතුරම කඩඉරි වලින් සටහන් කරලා තියෙන්නේ එකම එක හේතුවයි තියෙන්නේ ඒක. මේක අපි කියනවා පාෂල් කී එකක් කියලා. අර්ධ අතුරක්. එතකොට ඕක එන්නේ දුර්වල භූතාර්ථයක. දුර්වල භූතාර්ථයක් කියන්නේ එයාට තනිවම ඉන්න බෑ. එයා තව කෙනෙක් මත සම්පූර්ණ වශයෙන් රඳා පවතින. ඒකින්ද එයාට සම්පූර්ණ මේ මෙතන මේ ස්ටාෆ් තියෙනවා වගේ දැන් ස්ටාෆ් එකේ බලන්න ප්‍රාථමික අතුර තනීරකින් ඇවිල්ලා තියෙන්නේ. කම්පැනි රෙග් නම්බර් එකේ ප්‍රාථමික අතුර තනීරකින් ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඩිපෙන්ඩන්ට් වල කඩඉරි වලින් ඇවිල්ලා තියෙන්නේ. අනික එක අපි සාමාන්‍යයෙන් නම වගේ දෙයක් ප්‍රාථමික අතුරු විදියට දාන්නේ නැහැ. නමුත් මෙයා නම ප්‍රාථමික අතුරු විදියට දාලා දිනවා.
ඉතින් එතකොට අනික එක කඩේරි වලින් තියෙන්නේ. ඒ කියන්නේ මේක පාෂල් කී එකක්. සම්පූර්ණ යතුරක් නෙමෙයි. ඉතින් පාෂල් කී එකක් තියෙන්න පුළුවන් දුර්වල භූතාර්ථයක. දුර්වල භූතාර්ථයක් කියන්නේ එයාට තනිව පවතින්න බෑ. උදාහරණයක් විදිහට මෙන්න මේ භූතාර්ථයේ තියෙන්නේ ස්ටාෆ් එක තිබ්බොත් පමණයි. ඒ කියන්නේ මෙන්න මේ ඩිපෙන්ඩන්ට් ගේ දැන් මම හැමතිස්සෙම කිව්වේ මොකද්ද ඔයගලන්ට? මේක බලන්න ඕන මොන කෝණයෙන්ද? වගුවක කෝණයකින් බලන්න ඕන. අපි වගුවක් දත්ත වගු දේශ බලන ආකාරයට මේක බලන්න ඕන. මේකින් කියන්නේ මෙච්චරයි ස්ටාෆ් එකේ අපි මුලින්ම මම කෙටියෙන් හඳුන්වනවා ස්ටාෆ් රයිට් S කියලා ගමුකෝ. ස්ටාෆ් එකේ හිතන්න A කියලා සේවකයෙක් ඉන්නවයි කියලා. ඒ කියන සේවකයාගේ පේලිය තමයි මේ තියෙන්නේ. එතකොට එයාගේ මේ ඩිපෙන්ඩන්ට් කියන්නේ කවුද? යැපෙන්න. එයාගෙන් යැපෙනවා අපි උදාහරණයකට ගත්තොත් හිතන්න එයාගේ දෙමව්පියෝ යැපෙන්න පුළුවන්. එක්කෝ මේ බැඳලා ඉන්න උගේ ගෑණි, එක්කෝ උගේ මිනිහා. රයිට්? ඒ දෙන්නගේ කෙනෙක් යැපෙන්න පුළුවන් නේද? එතකොට ඔය ඩිපෙන්ඩන්ට් කියන්නේ යැපෙන්න. එතකොට යැපෙන්නන්ගේ පේලියක් තියෙන්නේ දැන් හිතන්නකෝ මෙන්න මේ තියෙන්නේ ඒ යැපෙන්නාගේ පේලිය කියලා මේ ඒ කියන සේවකයාගෙන් යැපෙන පුද්ගලයාගේ පේලිය. එතකොට මෙන්න මේ පේලියට පැවැත්මක් තියෙන්නේ මෙන්න මූ ජොබ් එක කරන තෙක් පමණයි මේ ආයතන. මෙයා ජොබ් එකෙන් අයින් වුණොත් හිටිගාම මෙයා ජොබ් එකෙන් අයින් වුණොත් මොකද වෙන්නේ? මෙයා ජොබ් එකෙන් අයින් වෙනවා. එතකොට එයාගේ පේලිය ඉවත් කරනවා. ඒකම මොකද කරන්නේ? දැන් මේ ඩිපෙන්ඩන්ට්වත් තියාගෙන වැඩක් නැහැ. එයාගේ යැපෙන පුද්ගලයාව තියාගෙන වැඩක් නැහැනේ. ඒකම අරයවත් අයින් කරනවා. ඩිපෙන්ඩන්ට්වත් අයින් කරනවා. ඩිපෙන්ඩන්ට්ගේ පේලියත් අයින් කරනවා. අන්න ඒකයි ඔය කියන්නේ දුර්වල භූතාර්ථය කියලා. දුර්වල භූතාර්ථයක් හැමතිස්සෙම තියෙන්නේ එයාගේ පූර්ණ භූතාර්ථයේ රඳාපවතී. එයාගේ පූර්ණ භූතාර්ථය තුල දත්ත තියෙනකම් පමණයි. නැවතත් අපි ගත්තොත් මෙතනදී ඒ කියන සේවකයා රඳාපවතින තෙක් මෙතන මේ නිල් පාට පේලියට පැවැත්මක් තියෙනවා. එයාගේ රෙකෝඩේ ඉවත් කරපු ගමන්ම එයාගේ රෙකෝඩේ ඩිලීට් කරපු ගමන්ම එයාගේ කියන්නේ පේලිය ඩේටාබේස් එකකින් අපේ දත්ත සමුදාය වගු වලින් අයින් කරපුවාම මෙයාගේ පේලියත් අයින් වෙනවා. අන්න ඒකයි ඔය කියන්නේ. එයාගේ පේලිය තියාගෙන වැඩක් නැහැ නිකන් අපරාධ ඉඩ යනවනේ. ඇයි මේ සේවකයා නැත්තම් එයාගෙන් යැපෙන පුද්ගලයින්ගේ තොරතුරු තියාගෙන වැඩක් නැහැනේ. අන්න ඒකයි ඔය දුර්වල භූතාර්ථයක් කියලා කියන්නේ. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. අපැහැදිලි නම් කියන්න මම දත්ත ඔයගලන්ට දත්ත සහිතව මම ඕක පෙන්නන්නම්. හැමතිස්සෙම මතක තියාගන්න මෙයාට පැවැත්මක් තියෙන්නේ මෙයා ඉන්න තෙක් පමණයි. එතන පැහැදිලිද දරුවනේ? නැත්නම් මම ඔක තව ඊට වඩා එක්ස්ප්ලেইন කරන්න ඕනද? තව ඊට වඩා ඔක පැහැදිලි කිරීමක් කරන්න ඕනද? දුර්වල භූතාර්ථයක් කියන්නේ මොකක්ද කියන එක? පැහැදිලි. right. එකයි උත්තර දීලා තියෙන පැහැදිලි කියලා මම හිතනවා මුළු පන්තියම නියෝජනය කරනවායි කියලා. right. එහෙනම් මම ඔතනින් තාම විස්තර කරන්නේ නැහැ. නමුත් විස්තර කරන්න අවශ්‍ය නම් මට ඕක තාම විස්තර කරන්න පුළුවන්. දුර්වල භූතාර්ථයක් කියන්නේ මොකද්ද කියලා ඕගලන්ට තියෙන එක කියන්න විතරයි. මට කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට දුර්වල භූතාර්ථයක් කියන්නේ මොකද්ද? මෙයාගේ වගුවේ පේලියක් පවතින තෙක් පමණයි මෙයාට පැවැත්මක් තියෙන්නේ. එයාගේ අදාළ පේලිය ඉවත් කරපු ගාම මෙයාගේ ඒ පේලියත් එහෙම නැත්නම් ඒ රෙකෝඩයත් ඉවත් වෙනවා. අන්න ඒකයි දුර්වල භූතාර්ථයක් කියලා කියන්නේ. එතකොට මේ තියෙන්නේ දුර්වල භූතාර්ථයක්. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ නිකම් මෙතන තියෙනවා. සංකේතය වෙනස් සංකේතකින් දක්වා ඇත්තේ ඇයිදයි කෙටියෙන් පැහැදිලි කරන්න. එතකොට මේ දාලා තියෙන්නේ ඒ දුර්වල භූතාර්ථයකි.
දුර්වල භූතාර්ථයකි මෙම ඩිපෙන්ඩන්ට් භූතාර්ථය right so ළමයි දාලා තියෙනවා සර් දුර්වලයි කියලා මම මේ බැලුවේ ඒකයි මම මෙතන ස්පෙලිං වරද්ද සම්පූර්ණ වශයෙන් රඳා පවතී. ඔන්න ඔය විදිහට දැම්මනම් හරි ඔක. ඇයි ඒ ස්ටාෆ් කියලා තියෙන්නේ ස්ටාෆ් එකත් එක්කමනේ සම්බන්ධ වෙලා තියෙන්නේ අන්න ඒකයි. ස්ටාෆ් භූතාර්ථය මත රඳා පවතී කියලා කිව්වර හරියට ඊළඟ එක බලමු. ඊට දැක්වෙන භූතාර්ථ සම්බන්ධතා සටහන් භාවිතා කර පහත සම්බන්ධතා වගු ගොඩ නගනු ලැබේ. එක් එක් වගුවේ ක්ෂේත්‍ර නාම නොමැත. දක්වා නොමැත. දැන් ඔයාගේ ජොබ් එක තමයි ඒ ක්ෂේත්‍ර නාම දක්වන එක. අපි එහෙනම් බලමු. P වලට අදාළ ක්ෂේත්‍ර නාම ටික තීරු වල නම් ටික දාගෙන යන එකයි තියෙන්නේ. නම් තුන්වෙනි ප්‍රශ්නය. මෙතන මම අර ලේබල් වලින් නැතුව P ඒවා එහෙම නැතුව මම කෙලින්ම දානවා ඩිපෙන්ඩන්ට් වලට මොකද්ද මේ කම්පැනි එකට මොකද්ද එතකොට ඔයගලන්ට ලේසියිනේ තේරුම් ගන්න. පස්සේ බලනකොට පළවෙනි එක එහෙනම් බලමු. කම්පැනිනේ තියෙන්නේ. දැන් මේ සම්බන්ධක පටිපාටියක් ඇත්තටම තියෙන්නේ මේ සම්බන්ධක පටිපාටි කියන්නේ මොකද්ද පුතේ? වගු වලට ඒ කියන්නේ වගු වල ආකෘති වගුවේ නම සහ වරහන් තුල සටහන් කරන ඒ වගු වල තීරු වල නම් ඒ වගුවේ එන්න අවශ්‍ය තීරු වල නම් ඔය තීරුවක් අපි හඳුන්වනවා තීරු වල තීරුවේ නමක් අපි කියනවා ක්ෂේත්‍රයක් කියලා. ඔක තවත් විස්තර කරොත් එතකොට මේ තියෙන්නේ වගුවක් කියලා ගත්තොත් මෙතන අපි උඩින්ම සටහන් කරන වගුවේ තීරුවේ නම ශිෂ්‍යාංකය නම අන්න ඒ වගේ දේවල් මේ පොඩ්ඩක් වැඩේ යාල වුණා. ශිෂ්‍යාංකය නම ඔන්න ඔය වගේ දේවල් අපි සටහන් කරනවානේ. ඉතින් මේක අපි හඳුන්වනවා ක්ෂේත්‍රයක් කියලා. ඔන්න ඔය ක්ෂේත්‍රයන් ටික පමණයි අපි සම්බන්ධක පරිපාටි වල සටහන් කරන්නේ. දැන් බලමු P කම්පැනි. කම්පැනි එකට මොනවද එන්න ඕන? කම්පැනි එකේ මොනවද එන්න ඕනි කියලා බලමු. කම්පැනි එකේ තියෙනවා දැන් ඒක 1 to many එකක් තියෙන. ඒකේ කම්පැනි රෙග් නම්බර් එක තියෙනවා ප්‍රාථමික අතුරු විදියට. ඕක අපි ඒ විදියටම සටහන් කරන්න. කම්පැනි රෙග් නම්බර් ඒක ප්‍රාථමික අතුරක් තියෙන්නේ. එතකොට ඒක අන්ඩර්ලයින් කරනවා ප්‍රාථමික අතුරු. ඊළඟට තියෙනවා ඊළඟට තියෙනවා නේම් එකයි ඇඩ්‍රස් එකයි. ඇඩ්‍රස් ඔච්චරයි ඔකේ තියෙන්නේ. එහෙනම් දෙවෙනි පරිපාටියට යම් බලන්න. දෙවෙනිට තියෙනවා ස්ටාෆ්. දැන් මේක දකින්නකොට මම ගොඩක් ළමයින්ගෙන් දැක්කේ ගොඩක් පිළිතුරු වල දැක්කේ ස්ටාෆ් එක නිකම්ම දාලා තියෙනවා ස්ටාෆ් ID date of birth name address සමහර ළමයි ෆෝන් එකක් දාලා තියෙනවා. එහෙම නෙමෙයි
ඕක ස්ටාෆ් ID එක මුලින්ම අපි දාමුකෝ. ඒක ප්‍රාථමික අතුරක්නේ. ඊළඟට date of birth එක්ක name, date of birth, address. ෆෝන් එක මෙතනට දානවද නැහැ. ෆෝන් එක කියන්නේ අගයන් රාශිය සහිත ගුණාංගයක්. එබැවින් ෆෝන් එක මෙතන දාන්නේ නැහැ. ඔක කොටිම ප්‍රශ්නේ ස්ටාෆ් ෆෝන් එකට වෙනම තියෙනවා. එක. එම නිසා ෆෝන් එක කොහොමත්ම මෙතනට දාන්නේ නැහැ. නමුත් තව ඇඩ් වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මතක තියාගන්න පුතේ one to many එකක නම් මම ඕගලන්ට කිව්වේ මොකද්ද? මේක සමහර පිළිතුරු වල තිබ්බේ නැහැ. මම ඒක වෙනම highlight කරලා මට සටහන් කරන්න උනා පිළිතුරු පත්‍රය ඕගලන්ට. one to many එකක one side එකේ primary key එක many side එකේ සටහන් විය යුතුයමයි. ඒක වෙන්න ඕන. එතකොට එක පැත්තේ ප්‍රාථමික අතුර බහු පැත්තේ සටහන් වෙන්නට ඕනි. එක පැත්තේ ප්‍රාථමික අතුර මොකද්ද? කම්පැනි රෙග් නම්බර් එක. ඕක මෙතන සටහන් විය යුතුයමයි. ආගන්තුක අතුරක් ලෙසින් සටහන් වෙන්නේ. තාමත් ඉවර නැහැ. එතකොට one to many එකකට යනකොට පුතේ මේ සම්බන්ධතාවයේ මොන හරි ගුණාංග තියෙනවා නම් මේ වගේ ඒකත් many side එකේ සටහන් වෙන්නේ. එතකොට සම්බන්ධතාවයේ තියෙනවා since ගුණාංගයේ ඒක මෙතන සටහන් වෙන්නේ. නොයි විදිහට තියෙන්නේ. අයිතන මේක පැහැදිලි ඇති කියලා. ඊළඟට ස්ටාෆ් ෆෝන් එක නේද තියෙන්නේ. ස්ටාෆ් ෆෝන් අපි ඒකේ තියෙන නම් ටික ඒ විදිහටම ගන්නවා. අගයන් රාශියක් සහිත ගුණාංගයක් යනකොට දැන් මෙන්න මේ ස්ටාෆ් එකේ ඉන්නේ ෆෝන් එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ස්ටාෆ් එකේ ID එකත් අපි සටහන් කරන්න ඕන. ගොඩක් ළමයි තම මේ පිළිතුරු වල මම දැක්ක ෆෝන් එක විතරක් දාලා තියෙනවා. එතකොට වැරදි. එතකොට මෙතන මුලින්ම මේ ෆෝන් එක එන්නේ ස්ටාෆ් එකේ. එතකොට අපි ඒක ස්ටාෆ් එකත් එක්ක සම්බන්ධ කරන්න ඕන. ඒක සම්බන්ධ කිරීම සඳහා මොකද කරන්නේ? ස්ටාෆ් එකේ ප්‍රාථමික අතුර උතනින් සටහන් කරන්න ඕන. ස්ටාෆ් ID. ඊට පස්සේ තමයි ෆෝන් එක සටහන් කරන්නේ. දැන් මේකේ ප්‍රාථමික අතුර මොකද්ද? මේකේ අපිට ස්ටාෆ් ID එක විතරක් දාන්න බෑ. මම ඔයගලන්ට ඒවට හේතු විස්තර කරලා තියෙනවා. මේ වගේ අවස්ථාවකදී මෙන්න මෙහෙම එකම භූතාර්ථයකින් බෙදෙන එනවා නම් එකක් ඔන්න ඔය ආකාරයට. එතකොට අපි ඒ අවස්ථාවේදී මේ දෙකම ප්‍රාථමික අතුරු විදියට දානවා. දෙකම ප්‍රාථමික අතුරු විදියට දාන්න ඕන. අවසානයේ තියෙනවා ඩිපෙන්ඩන්ට්. යැපෙන්න. එතකොට ඩිපෙන්ඩන්ට් යනකොට one to many එකන්නේ මෙතනක් තියෙන්නේ. one to many එක මොකද වෙන්නේ? කොහොමත් one side එකේ ප්‍රාථමික අතුර many side එකේ සටහන් වෙන්නම ඕනනේ. දැන් මේක දුර්වල භූතාර්ථයකින්ද ඒක අපි මුලින්ම සටහන් කරගමු. one side එකේ ප්‍රාථමික අතුර staff ID. staff ID එක මුලින්ම සටහන් කරගමු. ඊට පස්සේ තියෙනවා name එක. දැන් මෙතනදී දුර්වල භූතාර්ථය තියෙන්නේ නිසා ඔය දෙකම අපි ගමු ප්‍රාථමික අතුර විදිහට. ඔය දෙකේම එකතුවක් තමයි ප්‍රාථමික අතුරක් විදිහට එන්නේ. එතකොට relationship, gender, date of birth. ඔන්න ආකාරයට අයෝක හැදේ. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. මොන හරි ගැටලු ඔය සම්බන්ධව තියෙනවා නම් දැන් අහන්න පුළුවන්.
ඔය සම්බන්ධව ගැටලු තියෙනවද ඔක ආපු ආකාරය පිළිබඳ? ගැටලුවක් තියෙනවාද? දැන් අපි තුන්වෙනි කොටස සම්පූර්ණයෙන් උත්තර ලියලා ඉවරයි. මොකද ගැටලුවක් නැහැ. හරි. එහෙනම් ඊළඟ කොටසට යමු. හතරවෙනි ප්‍රශ්නය. කාර්ය මණ්ඩලයේ ස්ටාෆ් සියල්ලන්ගේම නම සහ ලිපිනය දර්ශනය කිරීම සඳහා SQL ප්‍රකාශයක් ලියා දක්වන්න කියලා තියෙනවා. එතකොට ස්ටාෆ් කාර්ය මණ්ඩලයේ සියල්ලන්ගේම නම සහ ලිපිනය ප්‍රදර්ශනය කිරීම සඳහා. එතකොට මෙන්න මේ ස්ටාෆ් එකේ නමයි ලිපිනයයි පමණයි ඕන. අන්න ඒකත් මතක තියාගන්න ඕන. දවතන ඔය SQL විධානය සමහර ළමයි ඒක වරද්ද ගත්තා. නම් අපි බලමු. ඒකට උත්තරේ එන්නේ කොහොමද කියලා. කාර්ය මණ්ඩලයේ සියල්ලන්ගේම නම සහ ලිපින ප්‍රදර්ශනය කිරීම සඳහා. එතකොට කාර්ය මණ්ඩලය කියන්නේ ස්ටාෆ් එක. ඒකේ නමයි ලිපිනයයි දර්ශනය කිරීම සඳහා අපි එතකොට සිලෙක්ට් එකක් භාවිතා කරන්නේ. මේ ආකාරය තමයි සිලෙක්ට් එක එන්න ඕන. සිලෙක්ට් කියලා ලියාගත්තා. ඊට පස්සේ නමයි ලිපිනය පමණයි. name address. ඊට පස්සේ ආපහු සටහන් කරන්න ඕන මොන වගුවෙන්ද කියන එක පිළිබඳව සටහනක් තියෙන්න ඕන. from දැන් මෙතන තමයි ගොඩක් ළමයි වරද්දාගත්තේ. මෙතන ගොඩක් ළමයි දාලා තියෙනවා staff details අන්න ඒ විදිහට. නැහැ. මේ වගුවේ නම සම්බන්ධක පටිපාටියේ නමමයි. සම්බන්ධක පටිපාටියේ දීලා තියෙන්නේ මොකද්ද? staff. සම්බන්ධක පටිපාටි කියන්නේ වගුවල ආකෘතියක් නේ. මම ඒකයි ඔයගලන්ට කිව්වේ තාම ඒ කාර්යයට ඔලුවට ගිහිල්ලා නැහැ කියලා. මේ හැමෝටම නෙමෙයි. මෙතනදී මෙන්න මේ තමයි වගුවල නම් ටික. එතකොට අපි අවසානයේදී වගුව හදනකොට create දාලා MySQL වල වගුව හදනකොට මේ නම් වලින් තමයි වගුව හැදෙන්නේ. එතකොට මේක තමයි වගුවේ නම අවසාන නම. එතකොට මෙතන staff කියලා අපිට දෙන්න පුළුවන් එච්චරයි. staff. ඔන්නතරයි තියෙන්නේ. select name address from staff. ඊළඟට 5 ඒකේ සිලෙක්ට් එකක් ගන්න තියෙන්නේ. ස්ටාෆ් ID එක මෙන්න මේක වන කාර්ය මණ්ඩල සමාජිකයන්ගේ යැපෙන්නන්ගේ නම් ප්‍රදර්ශනය කිරීම සඳහා පමණක්. එතකොට නම් පමණයි දර්ශනය කරන්න ඕන. ලිපින ඒවා මුකුත් නැහැ. නම විතරක් දර්ශනය කරන්න ඕන. කාගේද? යැපෙන්නන්ගේ තොරතුරු තියෙන්නේ ඩිපෙන්ඩන්ට් වගුවේ. ඩිපෙන්ඩන්ට් වගුවේ ඔය තොරතුරු ටික තියෙන්නේ. තාමත් ඉවර නැහැනේ. මෙහෙම දාපුවම ඔක්කොමල්ලාගෙම නම් වෙනවනේ. එතකොට ඒ අදාළ සේවකයාට අදාළ යැපෙන්නන්නව ගන්නෙ කොහොමද? ව්‍යාර එකක් දාලා යැපෙන්නන්ගේ තියෙනවනේ ස්ටාෆ් ID එක. ස්ටාෆ් ID එක සමාන වෙන්න ඕන පෙරලිකමා තුල. මොකද ප්‍රශ්නයේ මේ ඉංග්‍රීසි අකුරු තියෙනවා. ඉංග්‍රීසි අකුරක් එනකොට පෙරලිකමා දාන්න ඕන. මේ උත්තරේ කොටසක් ඔයගලන්ට දීලා තියෙන්නේ. E.2.11.24. ඔන්න ඔය විදිහට දුන්නා නම් හරියෝ.
ඔන්න ඔය ආකාරයෙන් තමයි ඔකට උත්තර එන්න ඕන. මම හිතනවා ඔය ටික පැහැදිලි ඇති කියලා. dependent details staff details කියලා දාන්න එපා. මේ භූතාර්ථයේ දීලා තියෙන මේ මෙතන මේ සම්බන්ධක පටිපාටි වල දීලා තියෙන නම් ටිකම තමයි අපි දෙන්නේ. ඔයාලින් තමයි ඔයගොල්ලන් අල්ලගන්නේ. ඔයාලින් ලකුණු නැති වෙනවා. මම කලින් කිව්වා වගේ සම්පූර්ණයෙන්ම ලකුණු ඉවතට දාන්නේ නැහැ. නමුත් ලකුණු අඩු කරනවා. සම්පූර්ණයෙන්ම බිඳුව හම්බ වෙන්නේ නැහැ. එහෙම අවස්ථා හරිම අඩුයි. ලකුණු අඩු කරන එකයි වෙන්නේ. ඉතින් ලේසියෙන්ම 10ක් වගේ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නම් ඔක තව අඩු කරගෙන වැඩක් නැහැ ලකුණු. තේරුම් බూరు වැඩක් නැහැ අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ පොඩි පොඩි ඒවා වලින් තමයි පොඩි පොඩි ලකුණු පොඩ අඩු වෙලා අන්තිමට A එක B වෙනවා B එක C වෙනවා C එක S වෙනවා S එක W වෙනවා. ඔන්න ඔය විදිහට යන්නේ පොඩ අඩු වෙලා තමයි ඔය ටික ඔය කෙලවෙන්නේ. හරි. එහෙනම් මම හිතනවා ඔය ගැටලුවක් නැතුව ඇති කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් මම මේක ඔයගලන්ට ලබා දෙන්නම්. එහෙනම් මම තව ප්‍රශ්නයක් දෙනවා. මම හිතනවා මේක හරියටම කරයි කියලා. අපි බලමු කොහොමද හරියට කරන්න හැකියාවක් තියෙනවද කියලා. එහෙනම් බොහොම සරල ප්‍රශ්න ටිකක් දාලා තියෙනවා. ගෲප් එකට දාලා තියෙනවා ඔයගලගේ WhatsApp ගෲප් එකට. ඒකෙන් ওই ප්‍රශ්න ටික ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ ප්‍රධාන ප්‍රශ්නේ වගුව ඒ ටික වගුව වල විස්තර තේරුම් කරලා තියෙන ආකාරය. ඊට පස්සේ ඒකේ වලින් අහලා තියෙන ප්‍රශ්න ටික තියෙනවා. ඉතින් උත්සාහයක් දරන්න ඔක කරන්න ඉක්මනට කරලා මට එවන්න. මම කලින් කිව්වා වගේ මේ වගේ ප්‍රශ්න වල මගේ O level ළමයින්ට උත්තර දෙන්න පුළුවන්. ඉතින් ඕගලන්ට බෑ කියන්නේ මට ඇඩ්‍රස් ටික එවන්නකො මම මේ සවලක් පෝස්ට් කරන්න. ඉක්මනට කරන්න බල. O level ළමයින්ට උත්තර ලියා ගන්න බැරි වෙන්නේ මේක විතරයි. මොකද මේක තාම උගන්වලා නැහැ මේ A level වල කොටසක්. ඉක්මනට කරන්න. දැන්ට තියෙන එකම අවුල තමයි එකම එක ළමයයි මට හරියටම උත්තර එව්වේ. ඉතින් බොහොම සතුටුයි ඒකට. නමුත් ඒ වගේම අවුලකුත් තියෙනවා අනික් ළමයින්ට මොකද උනේ කියන එක සම්බන්ධව. බලමු. මම කලින් කිව්වා වගේ ඇත්තරම මේ කොටස ගත්තේ O level paper එකකින්. ඒකේ මම කිව්වේ මගේ O level ළමයින්ට මේකට උත්තර ලියන්න පුළුවන් කියලා. මේ කොටස තියෙන්නේ O level paper එක මෙතනට වෙනකන් O level. මේ තමයි A level. හරි. මම ඔන්න ඒකත් පෙන්නන්නම් පේපර් එකත් විතර වේ 2018 O level paper එකෙන් ওই ප්‍රශ්නේ ගත්තේ. බොරුවක් නෙමෙයි කිව්වේ O level ළමයිටත් උත්තර ලියන්න පුළුවන් කියපුවා. හරි එහෙනම් පළවෙනි එක බලමු. ඉහත වගු තුනේ ප්‍රාථමික අතුරු එම වගු වල නම් සමග සටහන් කරන්න කියලා තියලා. දැන් මේක බහුතරයක් මට උත්තර එවපු වල හරි සමහර තැන් වල ගැටලු සාගතයන් තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. හරි එහෙනම් මේ ප්‍රශ්නේ බලුවොත් මෙතන තියෙනවා විකුණුම් වගුව, කාණ්ඩ වගුව තියෙනවා, ශාඛා වගුව තියෙනවා. එතකොට ශාඛා වගුවේ ප්‍රාථමික අතුරු විදිහට අපිට ගන්න පුළුවන් shop ID එකනේ. ඒකේ primary key එක වෙන්නේ. ඒකේ ප්‍රාථමික අතුරු එන්නේ shop ID එක. එතකොට එහෙනම් අපිට ඒක ගන්න පුළුවන් ශාඛා වගුව shop ID තමයි ප්‍රාථමික අතුර වෙන්නේ. ඒකේ
පළවෙනි ප්‍රාථමික යතුර shop ID එක. එහෙනම් දෙවෙනි වගුව දෙස අවධානය යොමු කරොත් දෙවෙනි වගුවේ කාණ්ඩ වගුව තියෙනවා. කාණ්ඩ වගුවේ කැටගරි එක තමයි ප්‍රාථමික යතුරු එන්නේ. කොහොමද මේ කැටගරි කියලා දාන්නේ? බලන්න මෙතරත් කැටගරි කියලා සටහන් වෙලා තියෙනව නේද? මම ඔයගලන්ට කිව්වේ මොකද්ද? යම් වගුවක ප්‍රාථමික යතුරකට පමණයි වෙනත් වගුවක ආගන්තුක යතුරක් විදිහට සටහන් වෙන්න පුළුවන්. ඉතින් ඔය Nokia කියන්නේ මේ ශාඛා වගුවට මේ කැටගරි එක දාලා තියෙනවා කියලා කියන්නේ Nokia කියන්නේ මෙච්චරයි. කාණ්ඩ වගුවේ ප්‍රාථමික යතුර තමයි කැටගරි එක කියලා කියන්නේ. මොකද ආගන්තුක යතුරක් වෙන්න පුළුවන් තවත් වගුවක ප්‍රාථමික යතුරකට පමණයි. මෙයා ආගන්තුක යතුරක් වෙන්න නම් එයා ඒ පැමිණෙන වගුවේ ප්‍රාථමික යතුර බවට පත් වෙලා තියෙනවා. එතකොට කාණ්ඩ වගුවේ කැටගරි තමයි ප්‍රාථමික යතුර වෙන්නේ. කැටගරි ප්‍රාථමික යතුර. දැන් අන්තිම වගුව විකුණුම් වගුව. විකුණුම් වගුවේ අපිට shop ID එක ප්‍රාථමික යතුරු විදියට ගන්න බෑ. ඇයි ඒ shop ID එක ගන්න බැරි? එකම தත්තේ දෙපාරක් සටහන් වෙලා තියෙනවා. ප්‍රාථමික යතුරක් නම් ඔහොම වෙන්න බෑනේ. එම නිසා අපිට ඔක සංයුක්ත යතුරකට යන්න වෙනවා. composite key එකකට. එම නිසා month එකයි shop ID එකයි දෙකම මම ගන්නවා. month. ඔය දෙකම ගන්න. ඔන්න ඔය ආකාරයෙන් පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර තියෙන්න ඕන. දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර ගත්තොත් දෙවෙනි ප්‍රශ්නේ අහනවා මොකද්ද? ඉහත වගුවල පවතින ආගන්තුක යතුරු තිබේ නම් ඒවායම වගුවල නම් සමග සටහන් කරන්න කියනවා. අපි බලමු ආගන්තුක යතුරක් තියනවාද කියලා. ආගන්තුක යතුරක් අපි භාවිතා කරන්නේ වගු අතර සම්බන්ධ කිරීම සඳහා වගු දෙකක් හෝ කීපයක් සම්බන්ධ කිරීම සඳහා. එතකොට මෙන්න මේ ශාඛා වගුවේ shop ID එක මෙතන සටහන් වෙලා තියෙනව නේද? අන්න. එතකොට විකුණුම් වගුවේ shop ID කියන්නේ ආගන්තුක යතුරක්. විකුණුම් වගුවේ shop ID එක ආගන්තුක යතුරක්. ඒක අපිට සටහන් කරන්න පුළුවන්. විකුණුම් වගුව මෙතන දාන්නවා shop ID. ඊළඟට තව මොකක්ද ආගන්තුක යතුරක් තියෙන්නේ මම කලින් පෙන්නපු එක. කාණ්ඩ වගුවේ කැටගරි එක ප්‍රාථමික යතුරක් ඒක වෙනත් වගුවක සටහන් වෙලා තියෙනවනේ. එතකොට ශාඛා වගුවේ කැටගරි කියන්නේ ආගන්තුක යතුරක්. ඔච්චරයි තියෙන්නේ. එතකොට දෙවෙනි ප්‍රශ්නයත් හරි. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ බලමු. ඉහත ශාඛා වගුව සහ විකුණුම් වගුව අතර ඇති මුඛ්‍යතා සංගුණකය කුමක්ද? මේකත් පටලේසි. මුඛ්‍යතා සංගුණකය කියන්නේ අර ඔයගොල්ලන්ට මතකද 1 to 1ද 1 to many ද many to many ද එක බහුද බහු එක එකද එක බහුද බහු බහුද කියලා කියලා දිනන්නේ ඒක. හරි. එතකොට බලන්න ශාඛා වගුවයි විකුණුම් වගුවයි අතර ඇති සම්බන්ධතාවය මෙතන ශාඛා වගුවේ එක රෙකෝඩයක් විකුණුම් වගුවේ රෙකෝඩ කීයක් සමග සම්බන්ධ වෙලා තියෙනවද? දැන් මේ උදාහරණයේදී රෙකෝඩ 3ක් සමග සම්බන්ධ වෙලා තියෙනවා නේද? පේලි 3ක් සමග. එතකොට මේක මොකක් විදිහටද ගන්නෙ? එක බහු 1 to many එකක් විදිහට යන්නේ. ඇයි? එක රෙකෝඩ් එකක් අනෙක් වගුවේ රෙකෝඩ
තුනක් සමග පේලි තුනක් සමග සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඕක ගන්න අපි එක බහු සම්බන්ධතාවයක් විදියට. එක බහු එහෙම නැත්නම් මෙතන අපිට ගන්න පුළුවන් 1m නොයි විදියට ඔක යන්නේ. ඊළඟ එක 4 ඉහත වගු නිරූපණය කරන භූතාර්ථ සම්බන්ධතා ආකෘතිය අඳ දක්වන්න කියලා තියෙනවා. මෙන්න මේ වගු නිරූපණය කරන භූතාර්ථ සම්බන්ධතා ආකෘතිය අඳ දක්වන්න ඕනද? අපි එනම් බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. මුලින්ම අපි බලමු ශාඛා වගුව අරගෙන. එතකොට භූතාර්ථ සම්බන්ධ ආකෘතිය අපිට ගන්න පුළුවන් ශාඛාව. ශාඛා වගුව කියලා ලියන්න ඕනේ ශාඛාව. ශාඛාවේ shop id name category. right ඒකත් බලමුකෝ. ශාඛාවේ තියෙනවා තීරු එම නැත්නම් ක්ෂේත්‍ර නාමයන් shop id එක තමයි පළවෙනි එක. ඒක අපි ගන්නවා. මෙතන සිංහල නම් දීලා නැති හින්දා ඉංග්‍රීසියෙන් සටහන් කරන්න දෙයක් නැහැ. shop id ඊට පස්සේ name දැන් කැටගරි එක සටහන් කරනවාද? අන්න ඔය කැටගරි එක සටහන් කරනවද නැද්ද කියලා තීරණය කරන්න පුතේ අපි මේ දෙක අතර තියෙන සම්බන්ධතාව හොයා ගන්න ඕන මුඛ්‍යතා සංගුණකය. දැන් මේකේ පෙන්නලා තියෙන ආකාරයට නම් එක වගුවක එක රෙකෝඩයක් තවත් වගුවක එක රෙකෝඩයක් සමග පමණයි සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් මෙතන බලන්න මෙතන තියෙන ඒක මෙතන මේ ඒක විතරයි තියෙන්නේ. මෙතන මේ තියෙන B එක මෙතන මේ තියෙන B එකත් එක්ක විතරයි. මෙතන C එක මෙතන C එකත් එක්ක විතරයි. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් ඇත්තටම මේක එක සම්බන්ධතාවක් විදියට. එක සම්බන්ධතාවක් විදියට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකේ තව දත්ත එනවයි කියලා උපකල්පනය කරමින් මේක එක බහු සම්බන්ධතාවක් විදියට ගන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඒක ඕගොල්ලෝ තීරණය කරලා බලන්න. දැන්ට පෙන්눔 කරලා තියෙන දත්ත අනුව මේක දිස් වෙන්නේ එක සම්බන්ධතාවක් විදියට. නමුත් මේක එක බහු සම්බන්ධතාවක් වෙන්නත් පුළුවන්. එක බහු කියන්නේ මෙතන මේ තියෙනවා වගේ එක රෙකෝඩ් කීපයක් සමග සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. ඕක තමයි එක බහු සම්බන්ධතාවයක් කියලා කියන්නේ. ඉතින් නමුත් දැනට තියෙන්නේ එක සම්බන්ධතාවයක්. ඒක ඔයගොල්ලන්ගේ අතේ තියෙන තීරණය. ඉතින් එක බහු සම්බන්ධතාවයක් හෝ එක සම්බන්ධතාවයක් හෝ වේවා අපි ER සටහනේ මෙන්න මේ කැටගරි කියන එක සටහන් කරන්නේ නැත. ER සටහනේ මේ කැටගරි කියන එක සටහන් කරන්නේ නැහැ. මොකද ඒක වෙනත් වගුවකින් එන එකක් හින්දා ඒක මුඛ්‍යතා සංගුණක වලින් අපිට ඒක සටහන් කරන්න පුළුවන් මුඛ්‍යතා සංගුණක වල නීති වලට අනුව. එමනිතා කැටගරි එක සටහන් කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒක වෙනත් වගුවකින් පැමිණෙන ආගන්තුක යතුරක් බැවි. මෙතන සටහන් කරන්න ඕනේ නැහැ. එතකොට shop id එකයි name එකයි පමණයි අපි සටහන් කරන්නේ. ශාඛා වගුවේ. ආකාරය. ඊළඟට අපිට ගන්න පුළුවන් කාණ්ඩ වගුව. කාණ්ඩ වගුව දෙස අවධානය යොමු කරමු. ඒක මම ගන්නවා කාණ්ඩය.
කාණ්ඩයේදී කැටගරි එකයි අයිටම්ස් එකයි අපි ගන්නේ ගුණාංග විදියට තීරු වල නම් විදියට. කැටගරි එක ප්‍රාථමික යතුර items ආකාරයට. તો දැන් මේ දෙක අතර සම්බන්ධතාවය හදාගන්න ඕනේ. ඒකට අපිට ගන්න පුළුවන් ශාඛාවේ පවති කාණ්ඩය. ඒ වගේ එකක් ගන්න පුළුවන්. ශාඛාවේ පවති කාණ්ඩය. මොකද ඒක පැහැදිලිව සටහන් කරලා නැති හින්දා පවති කියන එක ගන්න පුළුවන්. තිබේ කියලා ගන්න පුළුවන්. ඒ වගේ එකක් ගන්න පුළුවන් අපිට. මේ කාණ්ඩේ කැටගරි කියන්නේ මේ ශාඛා වර්ගයනේ. මේ ශාඛාව අයත් වෙන කාණ්ඩේනේ. එක්කෝ අයත් වේ ශාඛාව අයත් වේ කාණ්ඩය. අන්න ඒ වගේ එකක් අපිට ගන්න පුළුවන්. ක්‍රියාපදයක් මොකක් හරි ගන්න පුළුවන්. මම හිතන්නේ අයත් වේ කියන එක සුදුසුයි. ශාඛාව අයත් වේ කාණ්ඩය. දැන් මේකේ මුඛ්‍යතා සංගුණක අපිට ගන්න ඕන අපි මේ විදිහට ගන්න පුළුවන්. ඔයාලන්ට කැමති නම් එක ශාඛාවක් මේ විදිහට ඔක තර්කේ නිරූපණය කරන්න පුළුවන්. එක ශාඛාවක් එක කාණ්ඩයකට අයත් වෙන්නේ. නමුත් එක කාණ්ඩයකට අයත් ශාඛා ගොඩක් තියෙන්න පුළුවන්. අන්න ඒකනේ තියෙන්නේ. එකම කාණ්ඩයට අයත් ශාඛා ගොඩක් තියෙන්න පුළුවන්. අන්න එතකොට මේක වඩා සුදුසුයි one to many කියලා දැම්මොත්. මොකද one to many කියලා දැම්මොත් අර වගුවේ දීලා තියෙන ඒක නිකම්ම හරියනවා. 1 to 1 කියලා දැම්මත් අවුලක් නැහැ. නමුත් 1 to many කියලා දැම්මොත් ඒක වඩා සුදුසුයි. එතකොට කියන්නේ මොකද්ද? ගොඩක් ශාඛා එකම කාණ්ඩයට අයත් වෙනවා. නෝකයි කිය. 1 to many එකක් දාපුවම මොකද වෙන්නේ නීතිය? one side එකේ ප්‍රාථමික අතුරු many side එකේ සටහන් වෙනවා. මුඛ්‍යතා සංගුණක මේ සම්බන්ධක පටිපාටි ගන්නකොට. එතකොට එක පැත්තේ ප්‍රාථමික අතුරු බහු පැත්තේ සටහන් වෙනවා. අන්න ඒකමනේ මේ මෙතරත් වෙලා තියෙන්නේ. එක පැත්තේ ප්‍රාථමික අතුර බහු පැත්තේ සටහන් වෙලා තියෙනවා. ශාඛා වගුවේ සටහන් වෙලා තියෙනවා. අපි ඔකට මේ සම්බන්ධක පටිපාටිත් ලියලා බලමු. එතකොට ඔක තව පැහැදිලි වෙන්නේ. හරි. එහෙනම් ඊළඟට තියෙන්නේ විකුණුම් වගුව. ඊළඟට තියෙන්නේ විකුණුම් වගුව. අපි ඒක බලමු. sales table එක. Right. මේක අපිට ගන්න පුළුවන් දැන් ඒක වචනේ සටහන් වෙන්න ඕන. ඕක තමයි එකම තියෙන අවුල. මම ඒකයි කියලා බැලුවේ අනික් ළමයි කොහොමද දාලා තින්නේ කියලා. ඒක පුළුවන් ඕකේ. ඕක අපිට විකුණුම් කියලා ගන්න පුළුවන්. නමුත් මෙතන මේ විකුණුම් කියන්නේ ඒක නිකන් බහුවචනයක් වගේනේ ගන්න වෙන්නේ නේද? ඒකට අපිට ඕක හරිනම් එන්න ඕන විකුණුම කියලා එක ගත්තොත් හරි. හරි sale. sales කියලා කියන්නේ විකුණුම් ගොඩක් බහුවචනයකින් යන්නේ ඒක.
විකුණුම එක සේල් එකක්. එක විකුණුමක්. ඒක වචනෙන් ඕක තියාගන්න. එහෙනම් බලමු ඒකක මොනවද තියෙන්නේ කියලා. shop ID එක සටහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. month එකයි sales එකයි සටහන් කරා නම් ඇති. දැන් මෙතන තමයි වැදගත්ම කාරණේ මේක එක ළමෙක් මට කරලා ඇව්වා. ඒක තමයි එක වැදගත් දෙයක්. ඔයගලන්ට ඒක මිස් වුණ දෙයක් ගොඩක් ළමයින්ට ඒක. හරි. විකුණුම අපි බලමු. මේක කලින් වගුවට බොහොම සමානයි. දුර්වල භූතාර්ථයකට අන්න එතන තියෙන ඒ කේස් එකක්. හරි බලමු. මේක එක ළමෙක්ට විතරයි නෝට් වෙලා තිබ්බේ. අපේ කවුද කාටද ඒක නෝට් වෙලා තිබ්බේ? වෙන්නේ අපේ රවින්දු රන්දීපනට ඒක නෝට් වෙලා තිබ්බා. බොහොම හොඳයි. හරි එහෙනම් බලමු විකුණුම කියන එක. මොකද මේක හොයාගන්න ක්‍රමවේදයන් කීපයක් තියෙනවා. එතකොට විකුණුම කියන්නේ මේ අවස්ථාවේදී දුර්වල භූතාර්ථයක් වෙන්න ඕන. මම ඒකට හේතුව කියන්න. විකුණුම කියන්නේ මම දැම්ම එක දුර්වල භූතාර්ථයක් විදිහට හදාගන්නම්. මේකට ප්‍රධාන හේතුවක් තියෙනවා. විකුණුමේ තියෙන ගුණාංග ටික බලන්න. month එක තියෙනවා sales එක තියෙනවා. නමුත් shop ID කියන්නේ මේකෙන් එන ආගන්තුක යතුරක්නේ. අපි ආගන්තුක යතුරු ටික මෙතන සටහනක් කරන්නේ නැහනේ. එතකොට month එක තියෙනවා. ඒකේ sales එක තියෙනවා. වෙන ප්‍රාථමික යතුරක් නැහැනේ නේද? sale ID ඒ වගේ මුකුත් නැහැනේ. මේකේ තනිව හිටින්න ප්‍රාථමික යතුරක් නැහැ. අපි දැන් කලින් ප්‍රාථමික යතුර හදාගත්තෙත් කොහොමද මේ වගුවට? දෙකක් එකතු කරලානේ. විකුණුම් වගුවේ ප්‍රාථමික යතුර හදාගත්තෙත් කොහොමද? shop ID එකයි month එකයි දෙකම එකතු කරලා හදාගත්තේ. එයාට තනි ප්‍රාථමික යතුරක් නැහැ. අන්න තනි ප්‍රාථමික යතුරක් නැහැ කියන්නේ එයා ඒක මොකද්ද? දුර්වල භූතාර්ථයක් බවට පත් වෙනවා නේද? එයාට තනිව රඳා පවතින හැකියාවක් නැහැ කියන එකයි ඔය කියන්නේ. තනිව රඳා පවතින්න බෑ කියන්නේ එයා මේ ශාඛාව මත සම්පූර්ණයෙන්ම රඳා පවතින. ඒ ශාඛාව අයින් වෙච්ච ගමන් ඒකේ තියෙන විකුණුමුත් අයින් වෙනවයි කියලා ඔය කියන්නේ. ඔක එක ළමයකට විතර හරියටම නෝට් වෙලා තිබ්බා. එතකොට විකුණුම් කියන්නේ දුර්වල භූතාර්ථයක්. දුර්වල භූතාර්ථයකට තියෙන්න පුළුවන් පාර්ෂල් කී එකක්. පාර්ෂල් කී එකක් කියන්නේ පුතේ ඒක අපි මෙන්න මේ විදිහට සටහන් කරන්න ඕන. කඩයිරි වලින් සටහන් කරන්න ඕන. මොන ආකාරයට ඊළඟට එයාගේ සේල්ස් එක තියෙනවා. එතකොට ඔය දෙක කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ දරුවනේ? සම්බන්ධ වෙලා තියෙන්නේ shop ID එකේ. ඒ කියන්නේ shop ID එක තියෙන්නේ කොහෙද? ශාඛා වගුවේ. ඉතින් අපිට ගන්න පුළුවන් ශාඛා වගුවේ තිබේ විකුණු. ඒක අර ගැළපෙන ක්‍රියාපදයක් දැම්මනම් ඇති. දුර්වල භූතාර්ථයක් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ දුර්වල සම්බන්ධතාවයක් පමණයි තියෙන්නේ ඒකේ. එතකොට
මෙතන එනකොට මේක ලයින් දෙකකින් අපි සටහන් කරන්න ඕන. ඔන්න ඔය විදිහට ඔක තියෙන්න ඕන. එතකොට දැන් මේ දෙක අතර තියෙන මුඛ්‍යතා සංගුණකය මොකද්ද? ඒක නම් පැහැදිලිව අපිට මේ වගුවෙන් තේරුම් ගන්න පුළුවන්. බලන්න. එක රෙකෝඩයක් රෙකෝඩ දෙකක් සමග සම්බන්ධ වෙලා තියෙනවා. රෙකෝඩ ඇත්තටම තුනක් සමග සම්බන්ධ වෙලා තියෙනවා නේද? ඒ කියන්නේ මොකද්ද? ශාඛා වගුවේ එක රෙකෝඩ් එකක් විකුණුම් වගුවේ රෙකෝඩ ගොඩක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. one to many. ඔය ආකාරයට ඔක එන්න ඕන සම්පූර්ණ එක. හරි. ළමයි දෙන්නෙක් සාර්ථක ලෙස ඔක කරලා තියෙනවා. පොඩි පොඩි අඩුපාඩු සහිතව. බොහොම හොඳයි. ඔය ආකාරයට ඔක තියෙන්නේ. දෙන්නෙක් කරලා තියෙනවා සාර්ථක ලෙස. අර දුර්වල භූතාර්ථ ඒවා සටහන් කරගන්නම අවශ්‍යයි. දැන් මම ඔයගලන්ට කියවනේ මේකේ මම මුඛ්‍යතා සංගුණක මේ සම්බන්ධක පටිපාටිත් ගන්න ආකාරය කියලා දෙන්නම් කියලා. එහෙනම් බලමු සම්බන්ධක පටිපාටි කොහොමද ගන්නී කියලා මේකේ. පළවෙනි එක අපි ගමු කාණ්ඩය. කාණ්ඩයේ තියෙනවා කැටගරි එක. තියෙනවා items. කැටගරි කියන්නේ ප්‍රාථමික අතුරක්. ඔච්චරයි. ඊළඟට අපිට ගන්න පුළුවන් ශාඛාව. ශාඛාවේ තියෙනවා shop id එක ප්‍රාථමික අතුරක්. නේම් එක. ඊට පස්සේ දරුවෝ මොකද වෙන්නේ? මුඛ්‍යතා සංගුණක මේ මුඛ්‍යතා සංගුණක වලට අනුව සම්බන්ධක පරිපාටි වලට යනකොට දැන් අපි කාණ්ඩයයි ශාඛාවයි අතර සම්බන්ධතාවයනේ බලන්න. දැන් මම මුලින්ම මෙතන කාණ්ඩය හදාගත්තා. දැන් ශාඛාව හදාගෙන යන්නේ. එතකොට කාණ්ඩයයි ශාඛාවයි අතර තියෙන එක බහු සම්බන්ධතාවක් නීති වලට අනුව එක බහු සම්බන්ධතාවයකදී මොකද වෙන්නේ? එක පැත්තේ තියෙන ප්‍රාථමික අතුර බහු පැත්තේ සටහන් විය යුතුයි. එක පැත්තේ තියෙන ප්‍රාථමික අතුර මොකද්ද? කැටගරි කියන එක. එතකොට මෙතන කැටගරි කියලා දාන්න ඕන. මම කිව්වේ ගාන්ටේ වගුති කියනවා ඊට පස්සේ. ඒක අනිවාර්යෙන් තිබිය යුතු දෙයක්. ඊළඟට තියෙනවා විකුණුම. ඒකේ දැන් දුර්වල භූතාර්ථයක් තියෙන්නේ. මම එතකොට මොකද්ද කිව්වේ මුලින්ම පළවෙනි එක ගන්න කියලා. එක්ක අපිට මන්ත් එක ගන්නත් පුළුවන් නැත්නම් මෙන්න මේක. එක පැත්තේ තියෙන එක පැත්තේ ප්‍රාථමික අතුර බහු පැත්තේ සටහන් වෙන්නම ඕනනේ කොහොමද? එක පැත්තේ ප්‍රාථමික අතුර මොකද්ද? shop id එක. ඒක බහු පැත්තේ සටහන් කරනවා. shop id එක මෙතන සටහන් කරන්න ඕන විකුණුම් එකේ. ඒකේ තියෙනවා month sales. දුර්වල දුර්වල භූතාර්ථයක මොකද වෙන්න ඕන? මේකේ තියෙන මෙන්න මේ partial key එකයි අර්ධ යතුරයි ආගන්තුක යතුරයි දෙකම ප්‍රාථමික යතුරු විදිහට හදාගන්න. එච්චරයි. ගානට දැන් පුතේ බලන්න අපේ අර වගු තුන ආව නේද? නිකම්. කාණ්ඩ වගුවේ තියෙනවා කාණ්ඩයේ තියෙනවා කැටගරි එකයි items එකයි. ඒක ආවා. ඊළඟට ශාඛාවේ තියෙනවා shop id එකයි name එකයි category එකයි. ඒකත් ආවා. shop id name category. ඒකත් තියෙනවා. ඊළඟට විකුණුම් එකේ තියෙනවා shop id month sales. shop id month sales ඒකේ shop id එකයි month එකයි අපි ප්‍රාථමික අතුරු විදිහට හදලා තියෙන්නේ. ඒක නිකම්ම එනවා. හරියට මේක අඳගත්තොත්
මොකක් ඇඳගත්තොත්ද මෙන්න මේ entity relationship diagram එකේ ER සටහන හරියට ඇඳගත්තොත් අපිට මේක හරියට ගන්න පුළුවන්. මේ වගු තුනක් නිකම්ම එනවා. ඔන්න ඕකයි උතනදී තියෙන්නේ. ඉතින් මම හිතනවා ඕක ගැටලුවක් නැතුව ඇති කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ওই සම්බන්ධව මගෙන් දැන් අහන්න පුළුවන්. ওই සම්බන්ධව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. මොන හරි ප්‍රශ්න තියෙනවා? මොනවා හරි ප්‍රශ්න තියෙනවද ওই සම්බන්ධව? හරි තව මම මේකට ප්‍රශ්නයක් එකතු කරන්නම්. ඒ තමයි ශාඛා වගුවේ name දැන් තියෙනවා shop id items උඩ ශාඛා වගුවේ මෙතන මේ විදිහට පෙන්වන්න ඕන name එක shop id එක දැන් මේ category එක වෙනුවට ඒ category එක යටතේ තියෙන item එක මේ items එක පෙන්වන්න ඕන එතන. ඕක මම ඔය වගුව සම්බන්ධ කරලා select එක ගන්න ආකාරය ඔයගලන්ට කියලා දීලා ඇති. එහෙනම් විනාඩි 5ක් තියෙනවා ඔකට උත්තර ලියන්න. වගු ටික තියෙනවනේ නේද ඔයගොල්ලෝ ගාව? උත්සාහයක් දරන්න බලන්න. ඉක්මනට ඔකට උත්තර ලියලා එවන්න. අපි මේක කරා හොඳේ ක්ලාස් එකේදී. ඔන්ලයින් ක්ලාස් වලත් අපි මේක කරා. ඒවා රෙකෝඩින්ග්ස් තියෙන එකත් බලන්න පුළුවන් ඔයගලන්ට. මෙතනදී දැන් මට මොකද්ද අවශ්‍ය වෙන්නේ පුතේ? ශාඛා වගුවේ ශාඛා වගුව මේ ආකාරයට තියෙනවා. ඒකේ name shop id category වෙනුවට මේ category එක යටතේ තියෙන items එක පෙන්වන්නයි ඕන ඉතරයි. category වෙනුවට category එක යටතේ තියෙන items එක පෙන්වන්න ඕන. බලමු ඒක කරන්න උත්සාහයක් දරන්න. දැන් එක ළමයිගේ විතරයි පිළිතුර හරියටම තියෙන්නේ. අපි අනික කට්ටියගෙත් බලමු එහෙම නැත්නම් මේ උත්තර ටික බලමු දැන් තව ළමයි 3 දෙනෙක් කියලා තිබුණා. නමුත් එක ළමයිගේ විතරයි හරියටම හරි පිළිතුරක් තියෙන්නේ. දැන් පිළිතුර යවන්න එපා මේක අහගෙන ඉන්න. සිලෙක්ට් එක ගන්න ආකාරය බලමු. දැන් මම ඔයගලන්ට කිව්වේ මෙච්චරයි. ශාඛා වගුවේ මට shop id එක ඕන name එක ඕන. දැන්ට අපි ඒ ටික බලමුකෝ. ශාඛා වගුව අපි ගමු branch table එහෙම නැත්නම් branch කියලා ගමුකෝ නැත්නම් branch table කියලාම ගමු ප්‍රශ්න නැහැ. select මම මේ highlight කරලා තියෙන්නේ keywords වෙන පාටකින් සටහන් කරලා තියෙන්නේ මේක මේ MySQL වලට ආවේනික විධානය. select කියලා දාලා මොනවද කරන්න ඕනයි කියලා බලමු. branch table එකේ මුලින්ම shop id එක අපිට අවශ්‍ය වෙනවා. branch table dot shop id එක ඕන වෙනවා. ඊට පස්සේ branch table එකේ තියෙනවා නම. ඒකට කොහොමද දෙන්නේ? මොකද අපි වගු දෙකක් දැන් එකතු කරන්න හදන්නේ. එම නිසා තමයි මේ විදිහට සටහන් කරන්නේ branch table dot name.
ඊළඟට අවශ්‍ය වෙනවා කැටගරි එක නෙමෙයි පෙන්වන්න ඕන කැටගරි ටේබල් එකේ තියෙන අයිටම්ස් එක. එතකොට අයිටම්ස් එක තියෙන්නේ මොන ටේබල් එකේද? කැටගරි ටේබල් එකේ. ඊළඟට මම මෙතන සටහන් කරනවා category table dot items. category table එකේ items එක මම සටහන් කරනවා. ඊළඟට අපි බලමු from දැන් මෙතන වගු දෙකක් අපි අරගෙන තියෙනවනේ. එකක් තමයි branch table එක. අනෙක එක තමයි category table එක. එකක් branch table එක අනෙක category table එක. තාම ඕක උතනින් ඉවර නැහැ. දැන් ඔය වගු දෙක සම්බන්ධ කරන්න ඕන අපි. ඔය වගු දෙක සම්බන්ධ කරගන්නේ කොහොමද? මේ ඇත්තටම මේ රූප සටහන බලන්න ඔය වගු දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද? ශාඛා වගුවේ branch table එකේ category එක සම්බන්ධ වෙලා තියෙනවා කාණ්ඩ වගුවේ category එකත් එක්ක. එහෙම නැත්නම් මෙන්න මේ category table එක කාණ්ඩ වගුවේ category එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා branch වගුවේ category එක. එතකොට ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට category table එකේ category එක category එකේ table dot category සමාන වෙනවා branch table එකේ තියෙනවනේ category එකක්. අන්න ඒකත් එක්ක branch table dot category. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. එතකොට අපිට items එක හම්බ වෙනවා. ඒ කියන්නේ දැන් මේ වගුව දර්ශනය වෙනකොට මේ විදිහටයි පෙන්වන්නේ. A වෙනුවට A කියන එක යටතේ තියෙන්නේ ice cream and milk නේ. එතකොට ice cream and milk කියලා පෙන්වනවා. B වෙනුවට milk කියලා පෙන්වනවා. B එක යටතේ තියෙන්නේ milk නේ. milk කියලා පෙන්වනවා. එතකොට C වෙනුවට milk and stationery. milk and stationery. ඔන්න ඔය විදිහට පෙන්වන්නේ මෙන්න මේ විධානය ටයිප් කරපුවා. ඔන්න ඔය විධානය විදිහට ටයිප් කරපුවාම මෙන්න මේ ආකාරයට තමයි වගුව පෙන්වන්නේ. එතකොට කැටගරි එක වෙනකොට items එකේ තියෙන දත්ත තමයි පෙන්වන්නේ. items එකේ තියෙන දත්ත ටික පෙන්වන්නේ. ඔන්න ඔය ආකාරයට. ඒ කැටගරි එකට සමාන වෙන item එක මෙතන දර්ශනය කරනවා. ඔන්න ඔකයි. ඉතින් ඔය පිළිබඳ වැඩි ඉස්සර මම සටහන් කරලා තියෙනවා. මම හිතන්නේ මම ඔක ගොඩක් තේරුම් කරලා තියෙනවා වීඩියෝස් වල ඔන්ලයින් ක්ලාස් වල මුල් පන්ති ටික බලන්න ඔන්ලයින්. ඒකේ ওই ටික විස්තර කරලා ඇති ඉදිරිපත් කරලා ඇති ගන්න. ඉතින් මම හිතනවා ඔක ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. කොහොමද නැවතත් shop id එකයි name එකයි තියෙන්නේ branch table එකේ ශාඛාවක. ඒකින්ද branch table.shopid branch table.name කියලා ගත්තා. ඊළඟට items එක තියෙන්නේ category table එකේ. items එක තියෙන්නේ. එම නිසා category table.items කියලා ගැහුවා. category table.items. ඊළඟට from ඒ කියන්නේ මේ දත්ත ටික ලබා ගන්නේ මොන වගු වලින්ද කියලා ඒ වෙනම සටහන් කරන්න ඕන. එතකොට shop id එකයි name එකයි ගන්නේ මේ branch table එකේ items එක ගන්නේ category table එකේ. ඊළඟට branch table එකයි category table එකයි සම්බන්ධ කරන්න ඕන. මේ දෙක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ category කියන තීරුවෙන්. category කියන තීරුවෙන් සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒක කරලා තියෙනවා category table dot category සමාන කරනවා branch table dot category. එතකොට නිකම්ම අර මම කලින් පෙන්නපු ආකාරයට මෙන්න මේ category එක වෙනුවට ඒකේ තියෙන item එක ගෙනල්ලා පෙන්නනවා. මම හිතනවා ඕක ගැටලුවක් ඇති වෙති කියලා. ඔන්න ඕක අනිවාර්යෙන් එන ප්‍රශ්නයක්. හොඳ එන්න පුළුවන් ප්‍රශ්නයක් මෙන්න මේ වගේ දෙයක්. එන්න පුළුවන් මේ වගේ සිලෙක්ට් එකක් ලියන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔය සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. අර පරණ වීඩියෝස් ටික නැවත පොඩ්ඩක් බලන්න. ඒ වීඩියෝස් ඔයගොල්ලන්ට ඔක්කොම දීලා තියෙන්නේ. මම අනික එක පොදු පන්ති වල තව වීඩියෝ එකක් දාලා තිනවා Python සම්බන්ධව. ඒකත් ඔයගොල්ලන්ට ගිහලා බලන්න පුළුවන්. අර පොදු පන්ති කියලා තියෙනවනේ සයිට් එකේ කොටසක්. අන්න ඒකේ මම Python සම්බන්ධව දාලා තියෙනවා. මෙතන පොදු පන්ති වලට ගියාම ඒක
මෙතන පොදු පන්ති Python වලට අලුත් එකක් මම දාලා තිනවා. ඒක පොඩ්ඩක් ගිහලා බලන්න පුළුවන්. හරි. Python HTML logic gate මුල් ටික ඒ ඔක්කොම දීලා තියෙනවා මේ. ඉතින් මම හිතනවා මෙතඩ එකකන් ගැටලුවක් නැතුව ඇති කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙනම් අද අපි හවස ක්ලාස් එකක් කරනවා තියරි ක්ලාස් එක. ඒ සම්බන්ධව මම ඔයගලන්ට අද දවල් වෙනකොට මම ඒකේ වෙලාව දාන්න මේ සයිට් එකේ. එතකොට අපිට ඒක කතා කරන්න පුළුවන්. හරි දරුවනේ එහෙනම් මම හිතනවා අද කරපු ටික පැහැදිලි ඇති කියලා. මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ගැටලු මොන හරි තියෙනවද මේ සම්බන්ධව? ගැටලු මොන හරි තියෙනවද? හරි එහෙනම් අපි අදට සමුගනිමු දරුවනේ. හවස මම ඔයගලන්ට ටයිම් එක ලබා දෙන්න. සුබ දවසක්. අයබෝවන්.